보안 ආයුබෝවන් 바이블 세미나 2일차에 참여하신 모든 분들을 주님의 이름으로 환영합니다. ඉතින් අපේ බයිබල් සම්මන්ත්‍රණයේ දෙවනි දවසට පැමිණි සියලු දෙනාම අපි සාදරයෙන් පිළිගන්නවා. 특별히 오늘 집회를 위해서 서두에 또 율동으로 또 환영의 인사를 해 주었던 우리 교회 청년회와 우리 아이들에게 또 뜨거운 또 격려의 박수를 다시 한번 해주시면 ඉතින් 감사하겠습니다. වචනය අහන්නට කලින් අපේ අවධානය හරි තැනට ගේන්න අපිට චූටි නර්තනයකින් අපි චූටි ළමයි එක්ක එකතු වෙලා අපේ තරුණ කණ්ඩායම චූටි නර්තනයක් දැම්මා. ඉතින් ඒකට අපි හොඳ අප්පුඩියකින් ස්තුතියි කියලා කියමු. Thank you. Thank you. Thank you. 네, 그러면은 성경 강연의 2일차 말씀을 함께 기도로 시작을 하겠습니다. එහෙමනම් අපේ සම්මන්ත්‍රණයේ දෙවනි දවස අපි යාඥාවෙන්ම ආරම්භ කරමු. 살아계시며 역사하시는 하나님 아버지 감사를 드립니다. ජීවමාන තෙවි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. 하나님의 은혜 가운데 어제부터 성경 강연회를 함께 참여할 수 있도록 해주신 것 감사를 ඔබ 드립니다. වහන්සේගේ කරුණාව යටතේ අප ඊයේ දවසේ සිට අද දවස දක්වා ඔබ වහන්සේගේ වචනය එකට බෙදා ගනිමින් සිටිනවා. 하나님을 알지 못하는 사람에게는 이 성경을 통해 하나님이 살아계시다는 것을 확실히 아는 시간이 되기를 원합니다. ඔබ වහන්සේ ගැන නොදන්න අයට මෙම සම්මන්ත්‍රණයට සහභාගි වී ඔබ වහන්සේ ඇත්තටම ජීවමානව සිටිනවා දැයි හරියටම අවබෝධ කරගන්නට උපකාර කළ මැනව. 또한 교회를 다니는 사람들에게도 내가 하나님 앞에서 올바른 믿음을 가지고 있는지를 또 확실히 하는 시간이 되기를 원합니다. ඒ විතරක්ම නෙමෙයි දැනටත් පල්ලි යන කෙනෙක් වුණත් මම දෙවියන් වහන්සේව හරියාකාරයට අදහනවද නැද්ද කියන මේ ප්‍රශ්නේ විසඳ ගන්නටත් ඔවුන්ට මේ සම්මන්ත්‍රණය තුළින් උපකාර කරන්න. 증거되는 말씀이 우리 마음 가운데 잘 심겨질 수 있도록 도와주시옵소서. දේශනා වෙන වචනේ අපේ සිත් තුළට ඇදගෙන අපේ සිත් තුළ මුල් බසින්නට ඔබ වහන්සේගේ උපකාරය අපට අවශ්‍යයි. 또한 이 말씀을 잘 알아들을 수 있는 지혜를 허락해 주시옵소서. ඒ වගේම ඔබ වහන්සේගේ මේ ශුද්ධ වූ වචනේ අපට අවබෝධ කරගන්නට අවශ්‍ය කරන ප්‍රඥාවත් අපට ලබා දුන් මැනව. 오늘도 이 모든 시간을 하나님께만 අද 의지하옵니다. දවසේ සියලුම දේත් අපේ ඔබ වහන්සේට පමණක් බාර කරමි. 우리를 사랑하시는 예수님의 이름으로 අපට 기도드렸습니다. බොහෝසෙන් ප්‍රේම කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමි. 아멘. ආමේන්. 네, 우리 함께 성경을 찾아보겠습니다. එහෙමනම් අපි මුලින්ම බයිබල් පදයකට පෙරලා ගමු. 이사야 41장 말씀입니다. 예사යා පොතේ 41ට අපි පෙරලා ගමු. 성경을 찾으실 수 있는 분들은 직접 성경을 찾아보시고 좀 찾기 어려우신 분들은 앞에 화면을 참고하시면 되겠습니다. බයිබලයක් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් පෙරලා ගන්න. අපහසු කෙනෙක් නම් තිරේ දිහා බලා කියවන්න. 이사야 41장 21절 말씀입니다. 예사යා පොතේ 41 21. 네, 이 말씀을 우리 함께 읽도록 하겠습니다. අපි මේ වචනය එකට කියවමු. නුඹලාගේ පැමිණිල්ල ඉදිරියට ගෙනෙන්නැයි ස්වාමීන් වහන්සේ කියන සෙක්. නුඹලාගේ බලවත් කාරණා පෙන්වන්නැයි යාකෝබ්ගේ රජ්ජුරුවෝ කියන සෙක්. 자, 이 성경이 기록된 이사야라는 성경은 지금으로부터 2600년 전에 기록된 성경입니다. ඉතින් මේ යෙසායා කියන පොත දැන් ඉඳන් මීට අවුරුදු 2600කට කලින් තමයි ලියවෙලා තියෙන්නේ. 네, 굉장히 오래 전에 기록된 ඒ 성경입니다. කියන්නේ ගොඩාක් කාලයකට කලින් ලියවෙච්ච බයිබල් පොතක්. 자, 굉장히 오래 전이지만 그때에도 종교들이 참 많았던 것 같습니다. ඉතින් බොහෝ කාලයකට කලින් ලියවුණාට ඒ කාලයේදීත් විවිධාකාර ආගම් තිබිලා තියෙනවා. 자, 우리 시대에도 종교들이 참 많죠. අපි දැන් මේ ජීවත් වෙන කාලෙත් විවිධාකාර ආගම් තියෙනවනේ. 근데 그 옛날 2600년 전에도 너무나 많은 종교들이 있었던 것 같습니다. ඉතින් මීට අවුරුදු 2000ක් 3000කට කලිනුත් විවිධාකාර ආගම් තිබිලා තියෙනවා. 자, 수많은 종교들 중에 뭐가 진짜 종교일까요? ඉතින් මේ ආගම් දහස් ගාණක් අතරින් සැබෑව තියෙන ආගම කුමක්ද කියන ප්‍රශ්නේ තියෙනවා. 종교들마다 우리가 진짜 신이다라고 주장하고 있는데
어떤 주장이 맞을까요? ඉතින් හැම ආගමකින්ම කියන්නේ ඒ ආගම තමයි හරිම ආගම කියලා. එතකොට මේ අතරින් සැබෑවම හරිම දේ මොකක්ද කියලා අපි කොහොමද අඳුනගන්නේ? 진짜 종교, 진짜 신을 구별해낼 수 있는 방법이 있습니다. ඉතින් ඇත්ත ආගම ඇත්තටම දෙවියන් වහන්සේ ඉන්නවද කියන එක අඳුනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. 바로 확실한 증거를 가지고 있냐라는 것입니다. ඒ ක්‍රමය තමයි බලවත් කාරණා පෙන්වන්න. ඒ කියන්නේ බලවත් සාක්ෂි පෙන්වන්න කියන එක. 지금 이 말씀에서도 수많은 종교들과 수많은 신이라고 주장하는 존재들이 있는데 그들에게 확실한 증거를 보이라라고 하나님이 දැන් 말씀하셨습니다. මේ බයිබල් පාඨයේ කියන්නේත් විවිධාකාර ආගම් විවිධාකාර දෙවිවරුන් හිටියට බලවත් සාක්ෂි පෙන්වන්න කියලායි කියන්නේ. 정말 신이라고 한다면 신이라는 확실한 증거를 우리 사람들에게 보여줄 수 있어야 합니다. ඉතින් ඇත්තටම තමන් දෙවියන් වහන්සේ කියලා කියනවා නම් ඔප්පු කරලා පෙන්වන්න ඕනේ දෙවියන් වහන්සේ කියන කාරණාව. 자, 우리가 하나님을 믿는다라고 할 때 믿는다라고 하는 말의 뜻이 무엇일까요? එතකොට අපි දෙවියන් වහන්සේව අදහනකොට දෙවියන් වහන්සේ ඇත්ත කියලා කොහොමද ඔප්පු කරන්නේ? 자, 하나님을 믿는다라는 건 하나님이 살아 계신다라는 것을 믿는 것입니다. ඉතින් අපි දෙවියන් වහන්සේව විශ්වාස කරනකොට උන්වහන්සේ ජීවමානයි කියන එක තමයි විශ්වාස කරන්න ඕනේ. 그리고 하나님께서는 자신이 살아 있다라는 증거를 우리 사람들에게 보여주십니다. ඉතින් දෙවියන් වහන්සේ ජීවමානයි කියන එක අපිට නිකම්ම නෙමෙයි කියන්නේ. සාක්ෂිත් එක්කම පෙන්නලා දෙනවා. 그리고 하나님께서는 어제 말씀을 통해서 이 세상을 창조하셨다라는 증거들을 우리에게 보여주고 계십니다. ඉතින් ඊයේ දේව වචනෙන් අපි ඉගෙන ගත්තා දෙවියන් වහන්සේ ජීවමානයි කියන සාක්ෂි කිහිපයක්. 어제 하나님은 우주를 만드셨고 지구를 만드셨고 사람도 만드셨다라는 것을 우리에게 증거로 보여주셨습니다. අපි ඊයේ සාක්ෂි දැක්කා දෙවියන් වහන්සේ මේ මුළු පෘථිවිය විශ්වයේ මේ හැම දෙයක්ම මැව්වේ කොහොමද කියලා. මිනිස්යාව මැව්වෙත් කොහොමද කියලා. 그와 같은 증거들이 있다면은 하나님이 살아 계시다라는 것을 인정할 수밖에 없습니다. ඉතින් මේ සාක්ෂි දකිනකොට අපිට දෙවියන් වහන්සේ ජීවමානයි කියන එක ප්‍රතික්ෂේප කරන්න බෑ. 하나님이 살아 계신다라고 하는 증거들을 내가 들었음에도 불구하고 믿지 않는 것은 그건 고집입니다. ඉතින් අපි මේ සාක්ෂි දැකලත් මම මේක විශ්වාස කරන්නේ නෑ කියලා කියනවා නම් ඒක ඇවිල්ලා අපේ ලොකුකමේ ප්‍රශ්නයක්. 고집 때문에 지옥에 간다라고 하나님은 경고하셨습니다. දෙවියන් වහන්සේ කියනවා මිනිස්යාගේ උඩඟුකම නිසා මිනිස්යා නිරයට යනවා කියලා. 자, 그래서 먼저 하나님은 성경을 통해 하나님이 살아 계신다라고 하는 증거들을 우리에게 보여주십니다. ඉතින් උන්වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි ඕන තරම් බයිබලයේ තිබෙනවා. 그래서 하나님을 알지 못하는 사람들, 또 하나님을 대적하는 사람들에게도 확실한 증거를 보여줘서 하나님이 살아 계신다라는 것을 알려주고 있습니다. ඉතින් දෙවියන් වහන්සේ ජීවමානයි කියන එක උන්වහන්සේ විවිධාකාර ක්‍රමවලින් අපිට ඔප්පු කරලා පෙන්නනවා. 그리고 이 말씀은 하나님을 믿지 않는 사람에게만 하신 말씀이 아닙니다. ඉතින් මේ බයිබල් පාඨයේ අපිට මේ කියන්නේ දෙවියන් වහන්සේව අදහන් නැති අයට විතරක් කියන දෙයක් නෙමෙයි. 하나님을 믿는다라고 하는 사람들에게도 하나님은 이 말씀을 하셨습니다. දෙවියන් වහන්සේව විශ්වාස කරනවා කියලා කියන මිනිස්සුන්ටත් එක්කම තමයි දෙවියන් වහන්සේ මේක කියන්නේ. 아마도 이 자리에 참석하신 대부분의 분들이 교회를 다니시는 분들이 많을 겁니다. ඉතින් සමහරට මෙතන ඉන්න බොහෝමයක් අය දැනටමත් පල්ලි යන අය වෙන්න ඇති. 자, 한번 여러분들에게 질문을 해보겠습니다. ඉතින් එහෙමනම් ඔන්න ප්‍රශ්නයක් අහනවා. 자, 하나님이 살아 계실까요? දෙවියන් වහන්සේ ඇත්තටම ජීවමානව 자, සිටිනවා. 어떻게 생각하십니까? මොකද හිතන්නේ? 한번 속으로 답변을 해보시기 바랍니다. හිතින්ම උත්තරේ දීලා බලන්න. 자, 하나님 살아 계실까요? දෙවියන් වහන්සේ ජීවමානව සිටිනවද? 만약 살아 계시죠? 라고 말한다면 제가 질문을 한 가지 더 드리겠습니다. උන්වහන්සේ ජීවමානයි කියලා අපි කියනවා නම් ඔන්න එහෙනම් තවත් ප්‍රශ්නයක් අහන්න. 하나님이 살아 계신다는 증거가 무엇입니까? එතකොට දෙවියන් වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරන්න පුළුවන් මොනවද තියෙන සාක්ෂි ඔයාලඟ කියලා ඇහුවොත්. 자, 이런 질문을 받은 사람들이 대부분 이렇게 대답을 합니다. ඉතින් මේ ප්‍රශ්නේ ඇහුවම ගොඩක් අය මේ විදිහට තමයි උත්තර දෙන්නේ. 제가 한국에 있을 때도 그렇고 그랬고 스리랑카에 와서도 이런 질문을 던졌을 때
대부분의 사람들이 이렇게 답변을 ඉතින් 했습니다. කොරියාවේ හිටියත් ලංකාවේ හිටියත් පාස්ට මේ ප්‍රශ්නය අහනකොට හරිම සමාන විදිහට තමයි ගොඩක් අය පිළිතුරු දෙන්නේ. 제가 하나님께 기도를 했는데 그 기도를 하나님이 들어주셨습니다. 그래서 하나님은 살아계시다고 나는 믿습니다. ගොඩක් අය පිළිතුරු දීලා කියන්නේ මං කරපු යාඥාවකට මට උත්තර දීපු නිසා දෙවියන් වහන්සේ ජීවමානයි කියලා මං විශ්වාස කරනවා. 또 어떤 분은 또 이렇게 이야기합니다. තවත් සමහර අය මෙහෙම කියනවා 내가 정말로 큰 병에 걸렸는데 하나님을 믿고 난 이후 그 병이 나아서 하나님이 살아계시다라는 것을 믿게 되었습니다. තවත් අය කියනවා මට ලොකු අසනීපයක් තිබ්බ ඒ අසනීපය හොඳ වෙච්ච නිසා මං දෙවියන් වහන්සේව විශ්වාස කරනවා කියලා. 그리고 어떤 사람들은 하나님을 믿고 교회를 나가면서부터 하는 일들이 잘 풀리게 되었습니다. 그래서 난 하나님을 믿습니다. 라고 තවත් 말합니다. සමහර අය කියනවා මම පල්ලි යන්න ගත්ත දවසේ ඉඳන් මට කරන කියන හැමදේම හරියන නිසා මං දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. 혹시 하나님이 살아계신다라는 것을 나는 믿고 있다라고 지금 생각하신 분 중에 이러한 증거들로 하나님이 살아계신다라고 믿으시는 분 혹시 계십니까? සමහර විට මෙතන ඉන්න අයත් ඔන්න ඔය හේතු ටික පදනම් කරගෙන දෙවියන් වහන්සේව විශ්වාස කරන අය ඉන්නවා ඇති. 자, 그렇게 믿는다면 잘못 믿고 있는 겁니다. ඉතින් අපි එහෙම දේවල් පදනම් කරගෙන දෙවියන් වහන්සේ විශ්වාස කරනවා නම් ඒක හරි නැහැ. 하나님이 아니라도 다른 종교를 믿고 있는 사람들도 다 그런 이유로 자기들의 신과 종교가 맞다고 주장을 합니다. ඇයි දන්නවද එහෙම කියන්නේ? මොකද දෙවියන් වහන්සේ නොවන වෙනත් ආගම්වල ඉන්න අයට උනත් කියන්න පුළුවන් මට අර දේ ලැබිච්ච නිසා මේ දේ ලැබිච්ච නිසා මම දෙවියන් වහන්සේ අපේ දෙවියෝව අපි අදහනවා කියලා. 그런 것들은 객관적인 증거라고 할 수가 없습니다. ඉතින් ඒක හරි රුජු පිළිතුරක් කියලා අපිට කියන්න බෑ. 너무나 주관적인 증거들입니다. ඒක ඇවිල්ලා හැමෝම ඕනම කෙනෙක්ට කියන්න පුළුවන් උත්තරයක් කියලා කියන්න පුළුවන්. 그래서 하나님은 확실한 증거를 보이라고 우리에게 අන්න 말씀하십니다. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ කියන්නේ පැහැදිලි සාක්ෂි පෙන්වන්න කියලා. 다시 한번 질문을 ඔන්න 드려보겠습니다. ආයෙත් ප්‍රශ්නයක් අහනවා. 하나님이 살아계신다라고 믿으신다면 하나님 살아계시다는 확실한 증거를 뭘 알고 있냐라는 겁니다. දෙවියන් වහන්සේ ජීවමානයි විශ්වාස කරනවා නම් උන්වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි අපි මොනවද දන්නේ? 그 증거는 우리의 주관적인 경험에서 나오는 것이 아니라 바로 이 성경에 있습니다. අපේ පෞද්ගලික අත්දැකීම් නෙමෙයි ඒ සාක්ෂි. බයිබලයේ තුල තියෙනවා ඒ පැහැදිලි සාක්ෂි ටික. 하나님이 살아계신다는 증거는 나의 개인적인 경험에서 나오는 것이 아니라 성경을 통해서 우리는 발견할 수 있습니다. ඉතින් අපේ පෞද්ගලික අත්දැකීමෙන් නෙමෙයි අපි දෙවියන් වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. බයිබලයේ තියෙන සාක්ෂි අරගෙනයි අපි පෙන්වන්න ඕනේ. 어제 그 확실한 증거 일부분을 우리는 함께 배웠습니다. ඉතින් අපි ඊයේ දවසේදී සාක්ෂි කිහිපයක් ඉගෙන ගත්තා. 하나님께서 이 세상을 창조하셨다라고 말씀하셨는데 그 증거들을 어제 여러 가지를 함께 배웠습니다. දෙවියන් වහන්සේ මේ ලෝකේ මැව්වා කියලා කියනවා. ඒක ඔප්පු කරන්න පුළුවන් සාක්ෂිත් අපි ඊයේ බැලුවා. 자, 하나님은 자신이 살아있다라는 것을 창조했다라는 것 말고도 여러 가지로 우리에게 알려주고 계십니다. ඉතින් උන්වහන්සේ මේ මැවිල්ල විතරක්ම නෙමෙයි කරලා තියෙන. උන්වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරන්න පුළුවන් තවත් සාක්ෂි ගොඩක් තියෙනවා. 자, 하나님이 살아계시다는 또 다른 증거를 이 구절 바로 다음에 있는 말씀에서도 우리에게 알려주고 있습니다. උන්වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරන්න පුළුවන් තවත් දේවල් කිහිපයක් ඊළඟ පදේ ලියවිලා තියෙනවා. 자, 22절 같이 또 읽어보겠습니다. 22 අපි එකට කියවමු. ඕ ඒවා ඉදිරිපත් කොට සිද්ධ වෙන්න තිබෙන දේවල් අපට දන්වත්වා. ඉස්සර දේවල් මොනවාදැයි අප විසින් කල්පනා කොට ඒවායේ කෙලවර දැනගන්නා පිණිස ඒවා අපට දන්වා පල්ලා. නොහොත් පැමිණෙන්ට තිබෙන දේවල් අපට ප්‍රකාශ කර පල්ලා. 자, 하나님은 이 성경을 통해 우리에게 장차 당할 일, 즉 미래의 일과 이전 일, 과거의 일을 함께 보여주고 있습니다. ඉතින් දෙවියන් වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරන්නට උන්වහන්සේ මේ ලෝකෙ සිද්ධ වෙන්න තිබෙන දේවල් සහ ඉස්සර සිද්ධ වෙච්ච දේවල් උත් අපිට සාක්ෂි ඇති ඉතුරු කරලා තියෙනවා. 정말 신이라고 한다면 미래가 어떻게 될지 우리 인간에게 알려주실 수 있지 않겠습니까? ඇත්තටම දෙවි කෙනෙක් කියලා කියනවා නම් අනාගතය ගැන කියන්න පුළුවන් වෙන්න එපා නේද? 그리고 정말 신이라고 한다면
과거가 어땠을 거라는 것을 분명히 우리에게 알려줄 수 있지 않겠습니까? ඒ වගේම ඉතිහාසයේ මොන මොන විදිහටද දේවල් වුණේ කියන එකත් කියන්න පුළුවන් වෙන්න. 과거와 미래의 일에 대하여 그 어떠한 말도 하지 못하고 그 말을 했더라도 맞지 않는다면 그것은 신이라 할 수 없습니다. ඉතින් අතීතය ගැනත් කියන්න බැරි නම් අනාගතය ගැනත් කියන්න බැරි නම් ඒ කෙනා දෙවි කෙනෙක් කියලා අපිට කියන්න බැහැ. 또한 23절도 같이 읽어보겠습니다. ඉතින් අපි 23 වෙනි පදයත් එකට කියවමු. මතු සිද්ධ වෙන්න තිබෙන දේවල් දන්වන්න. එවිට නුඹලා දෙවිවරුන් බව අපට දැනගන්න ලැබෙනවා ඇත. එසේය අප එක්ව තැතිගෙන බලන පිණිස හොඳක් හෝ නරකක් කරන්න. 하나님은 우리 인간에게 복을 내리실 수도 있으며 화를 내리실 수 있는 분이십니다. ඉතින් දෙවියන් වහන්සේට පුළුවන් මනුෂ්‍යයාට ආශිර්වාද කරන්නත් දඬුවම් කරන්නත්. 자, 인간의 인생과 인간의 선택에 대해서 신이 어떠한 것도 복과 화도 내릴 수가 없다면 그것은 신이라 할 수 없습니다. මනුෂ්‍යයා හැසිරෙන විදිහ අනුව මනුෂ්‍යයා ක්‍රියා කරන විදිහ අනුවට දෙවියන් වහන්සේට බැරි නම් ඒ කෙනාට ආශිර්වාද කරන්නත් දඬුවම් කරන්නත් ඒ කෙනා දෙවි කෙනෙක් කියලා අපිට කියන්න බැහැ. 그러나 인간의 인생과 인간의 선택과 결정에 대하여 복을 내리시기도 하고 화도 내리실 수 있는 분이라면 그분은 신이라 할 수 있습니다. මනුෂ්‍යයාගේ ක්‍රියාකලාපය අනුවට ඒ කෙනාට ආශිර්වාද කරන්නත් දඬුවම් කරන්නත් දෙවියන් වහන්සේට පුළුවන් වෙන්න ඕනේ. 자, 하나님은 이러한 방법으로 자신이 살아있다라는 것을 우리에게 알려주고 있습니다. ඔන්න ඔය කාරණා ටික අදාළ කරගෙන තමයි දෙවියන් වහන්සේ ජීවමානයි කියලා අපිට ඔප්පු කරලා පෙන්නන්නේ. 자, 하나님이 살아계시다는 확실한 증거가 있습니다. ඔන්න උන්වහන්සේ ජීවමානව බව ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි කිහිපයක්. 바로 이 성경에는 과거의 일이 기록되어 있습니다. බයිබලේ අතීතයේ සිදුවෙච්ච සිදුවීම් ගොඩක් ලියවිලා තියෙනවා කියලා දන්නවද? 그리고 이 성경에는 미래의 일도 기록되어 있습니다. ඒ විතරක්ම නෙමේ අනාගතේ වෙන්නට තිබෙන දේවලුත් ලියවිලා තියෙනවා. 또 하나님은 사람에게 복을 주실 수 있는 분입니다. ඒ වගේම උන්වහන්සේට මනුෂ්‍යයන්ට ආශිර්වාද කරන්න 그리고 하나님은 인간에게 화와 저주도 내리실 수 있는 분입니다. ඒ විතරක්ම නෙමේ නරක විදියට හැසිරෙනකොට දඬුවම් කරන්නත් උන්වහන්සේට හැකියාව තියෙනවා. 이처럼 하나님은 자신이 살아있다라고 하는 증거를 우리 인간에게 확실히 보여주고 있습니다. ඉතින් ඔන්න ওই කාරණා ටිකෙන් උන්වහන්සේ අපට පෙන්නලා දෙනවා උන්වහන්සේ ජීවමානව වැඩ සිටිනවා කියන. 근데 사람들은 그런 확실한 증거를 성경에서 찾으려고 하지 않고 그냥 기적적인 경험을 근거로 하나님이 살아계신다라고 주장을 합니다. නමුත් ප්‍රශ්නය ඇවිල්ලා මිනිස්සු මේ සාක්ෂි හොයන්නේ බයිබලය තුලින් නෙමෙයි. තමන් එක එක හාස්කම් පස්ස ගිහිල්ලා විවිධාකාර වෙන වෙන ක්‍රමවලින් තමයි ඒක හොයාගන්න හදන්නේ. 하나님이 살아계신다라고 주장은 하지만 그 어떠한 성경에서 나온 확실한 증거를 내가 알지 못한다면 그건 하나님을 믿는 게 아닙니다. දෙවියන් වහන්සේ ජීවමානයි කියන සාක්ෂියක් අපි බයිබලෙන් දන්නේ නැත්නම් අපි මොන දේ දැනගෙන හිටියත් වැඩක් නැහැ. 나는 하나님을 믿는다라고 말하겠지만 하나님께서 인정해 주시는 믿음이 아니라는 겁니다. ඉතින් මම දෙවියන් වහන්සේ විශ්වාස කරනවා කියලා කටින් කිව්වට මන් තුල ඒක සාක්ෂියක්වත් නැත්නම් වැඩක් නැහැ. 그래서 우리는 오늘 이 시간 성경에 기록된 역사적인 사건을 통해서 하나님이 살아계시다라는 증거들을 또 찾아볼 것입니다. ඉතින් අන්න ඒ නිසා තමයි අද දවසේ තුලින් අපි මේ සාක්ෂි මොනවද කියන එක තමයි බලන්නට යන්නේ. 그 사건 중에 첫 번째가 에덴 동산 사건입니다. ඉතින් මේ සිද්ධීන් වලින් පළවෙනි සිද්ධිය ඇවිල්ලා ඒදන් උයන. 자, 교회를 다니시는 분이라면 에덴 동산이라는 것을 들어봤을 겁니다. ඉතින් 사මාන්‍යයෙන් පල්ලි යන කෙනෙක් නම් මේ ඒදන් උයන ගැන අනිවාර්යෙන් අහලා ඇති. 인류 첫 번째 사람이었던 아담과 하와가 살았던 곳이 에덴 동산입니다. ඉතින් මනුෂ්‍ය වර්ගයාගේ පටන් ගැන්ම වන ආදම් සහ ඒව හිටපු පළවෙනි ස්ථානය තමයි මේ උයන. 자, 아담과 하와라는 인물이 성경의 창세기에 기록되어 있는데 정말 실존했던 인물이라 생각하십니까? ඉතින් මේ ආදම් සහ ඒව ගැන බයිබලේ ලියවිලා තියෙනවා. ඇත්තටම මේ දෙන්න මේ ලෝකේ ඉඳලා තියෙනවද? 또한 그들이 살았다는 에덴 동산이라는 곳이 정말로 이 지구상에 실제로 있었던 장소라고 생각하십니까? එහෙමත් නැත්තම් මේ දෙන්න හිටියා නම් මේ දෙන්න හිටපු මේ ඒදන් උයන ඇත්තටම මේ ලෝකේ තිබුණාද කියන ප්‍රශ්නේ. 교회를 다니는 많은 분들이 당연히 믿습니다. 이렇게 대답을 합니다. ඉතින් සභාවකට නැත්නම් පල්ලි යන ඕනම කෙනෙක්
ඔව් තිබුණා කියලා බය නැතුව උත්තර දෙනවා. 근데 그것이 사실이라는 증거를 대보라고 하면 증거를 못 댑니다. නමුත් කෙනෙක් කිව්වොත් එහෙනම් ඔප්පු කරලා පෙන්නන්න කියලා ඒ ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි අපි ළඟ තියෙනවද නැද්ද කියන එකයි ප්‍රශ්නේ. 교회에서의 말씀을 들었던 기억은 나기 때문에 그걸 믿는다라고 하지만 믿음의 증거들은 거의 없는 겁니다. ඉතින් අපි පල්ලියේ මේක අහලා තියෙන නිසා අපි දන්නවා කියලා කිව්වට අපි බයිබලේ කොහෙද ඒ සාක්ෂි තියෙන්නේ කියන එක දන්නේ නැත්තම් පළක් නැහැ. 엄밀히 말하면 믿고 있지만 믿고 있지 않는 겁니다. ඉතින් කෙටියෙන්ම කිව්වොත් අපි විශ්වාස කරනවා කියලා කිව්වට අපි ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ. 나는 믿으려고 하지만 하나님이 인정해 주시는 믿음이 아니라는 겁니다. ඉතින් අපි විශ්වාස කරන්න උත්සාහ කරාට අපි සාක්ෂි දන්නේ නැති නිසා එය තේරුමක් නැති වෙලා. 자, 이 성경에 에덴 동산에 대한 말씀이 있는데 이 에덴 동산이 실제 했던 장소라는 걸 우리는 여러 가지 증거로 확인해 볼 수 있습니다. ඉතින් දැන් බයිබලේ තියෙනවා මේ ඒදන් උයන ගැන. මේ ඒදන් උයන ඇත්තටම තිබ්බා කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙනවා. 자, 우리 스리랑카에 아담 스피크라는 곳이 있습니다. ඉතින් ලංකාවේ තියෙනවනේ ඇඩම් ස්පීක් කියලා. 여기 가보신 분 계십니까? ගිහිල්ලා තියෙන අය නම් ඉන්නවා ඇති ගොඩක්. 네, 가보셨나요? ගිහිල්ලා තියෙනව නේද? 네. 저는 아직 가보진 못했습니다. ඉතින් පාස්ටර්න් තාම ගිහිල්ලා නැහැ කියලා කියනවා. 이 아담 스피크라는 곳이 바로 인류 첫사람 아담이 이곳에 하늘로부터 내려왔다라는 곳으로 알려져 있습니다. ඉතින් මේ ඇඩම් ස්පීක් කියන තැනද පළවෙනි මිනිස්සයා හිටියේ. 자, 그런데 정말로 이것이 아담이 이 하늘에서부터 내려온 곳이라면 우리 스리랑카가 에덴 동산이 되는 겁니다. ඉතින් මෙතන නම් පළවෙනි මිනිස්සයා වන ආදම් හිටියේ. එහෙනම් ලංකාව තමයි ඒදන් උයන වෙලා තියෙන්නේ. 자, 우리 스리랑카 분들 그렇게 믿으십니까? අපි ලංකාවේ විශ්වාස කරන්නේ එහෙමද? 증거가 있냐라는 거죠. ඉතින් 사ක්ෂි තියෙන්න ඕනේ. 엄밀히 말하면 이 아담 스피크가 정말 성경에 나온 아담이라는 인물이 내 하늘로부터 내려온 곳이라는 증거는 사실 어디에도 없습니다. ඉතින් මේ ලංකාවේ තියෙන ඇඩම් ස්පීක් එක තමයි ආදම් හිටපු තැන කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි නැහැ. 그런데 이 성경에는 에덴 동산이 어디라는 것을 분명히 알려주고 있습니다. නමුත් බයිබලේ හරියටම ඒදන් උයන කොහෙද තියෙන්නේ කියන එක පැහැදිලිව අපිට කියලා තියෙනවා. 창세기 2장에 보면 하나님이 에덴의 동산을 만드셨습니다. උප්පත්ති පොතේ 2:8 තියෙනවා දෙවියන් වහන්සේ ඒදන්හි උයනක් මැව්වා කියලා. 거기에 지으신 사람을 두셨습니다. ඉතින් උන්වහන්සේ මවපු පළවෙනි මිනිස්සයා එතන හිටියා. 인류 첫사람 아담입니다. පළවෙනි මිනිස්සයා තමයි ආදම් කියලා කියන්නේ. 그리고 이 에덴 동산에는 아름답고 먹기에 좋은 나무들이 많았습니다. ඉතින් මේ උයනේ දැකීමට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස් තිබුණා කියලා කියනවා. 아담은 일하지 않아도 에덴 동산에서 나는 많은 좋은 나무들의 열매를 먹고 살았습니다. ඉතින් මේ ආදම් කියන මිනිසයාට වැඩ නොකරත් කන්නට බොන්නට ඕන තරම් දේවල් තිබුණා මේ උයනේ. 하나님께서는 이 에덴 동산을 만드실 때 생명나무와 선악을 알게 하는 나무도 만드셨습니다. ඉතින් දෙවියන් වහන්සේ මේ උයනේ ජීවන වෘක්ෂයක් කියලා ගහකුත් හැදුවා. ඒ වගේම යහපත සහ නපුර දැනගැනීමේ ගහ කියලා ගහකුත් විශේෂයෙන්ම හැදුවා. 그리고 중요한 건 선악을 알게 하는 나무의 실과를 먹지 말라고 명령하셨습니다. ඉතින් මේ ඔක්කොම මවලා දෙවියන් වහන්සේ කිව්වා මොන එකෙන් කෑවත් මේ යහපත සහ නපුර දැනගැනීමේ ගහෙන් කන්න එපා කියලා. 근데 이 아름다운 에덴 동산에 아담이 혼자 살고 있었습니다. ඉතින් ආදම් මේ ලොකු උයනේ තට්ට තනියෙන්මයි හිටියේ. 그래서 하나님은 그 아담을 위해 돕는 배필을 지어 주셨습니다. ඒ නිසා ඔහුගේ තනිකම නැති වෙන්න ඔහුට සුදුසු සහකාරියක් ලබා දුන්නා කියලත් බයිබලේ තියෙනවා. 동물들도 이렇게 짝이 있고 가족이 있는데 아담은 혼자였기 때문입니다. මොකද සත්තුන්ට පවා පවුලක් පැටව් ඔක්කොම හිටියා. නමුත් ආදම් විතරක් තනියෙන් හිටියානේ. 그래서 아담을 깊이 잠들게 하셔서 갈빗대 하나를 취하셨고 그 갈빗대로 여자를 만드셨습니다. ඔහුට සහකාරියක් මැව්වේ කොහොමද කියන එකත් ලියවිලා තියෙනවා. ඉල ඇට වලින් එකක් අරගෙන මනුෂ්‍ය ස්ත්‍රියක්ව උන්වහන්සේ මැව්වා කියලා ලියවිලා තියෙනවා. 바로 이브였습니다. ඉතින් ඒ තමයි අපි ඒව කියලා කියන්නේ. 인류 첫 번째 부부가 되었습니다. ඉතින් ඔවුන් තමයි
ලෝකේ පළවෙනි යුවල බවට පත් වුණේ. 이들에게 중요한 것은 벌거벗었지만 부끄러워하지 아니했다라는 겁니다. ඉතින් මොවුන් දෙදෙනා තුළ තිබ්බ විශේෂත්වය ඇවිල්ලා දෙදෙනාම නග්නව සිටියත් ඔවුන්ට ලැජ්ජාවක් දැනුනේ නැහැ. 에덴 동산에 둘밖에 없었기 때문에 부끄러움을 느끼지 않았던 게 아닙니다. ඉතින් ඔවුන්ට මේ නිකං විශේෂත්වයක් තිබ්බ නිසා නෙමෙයි ලැජ්ජාවක් නොදැනුනේ. 죄가 없었기 때문에 부끄러움을 느끼지 못했던 ඔවුන් 겁니다. තුළ පාපය කියන දේ තිබිච්ච නැති නිසා තමයි ලැජ්ජාව කියන දේ තිබුණේ නැත්තේ. 자, 이때 아담과 하와에게 사단이 뱀을 통해 나타났습니다. ඉතින් නිදහසේ සාමකාමිකව ඉන්නකොට යක්ෂයා සර්පයෙක් වේශයෙන් ඔවුන් වෙතට ආවා. 그래서 이 뱀이 하와에게 말하기를 하나님이 참으로 너희더러 동산 모든 나무의 실과를 먹지 말라 하시더냐라며 유혹을 했습니다. ඉතින් යක්ෂයා ඇවිත් කියනවා ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපායයි කියා දෙවියන් වහන්සේ කීවාදයි ස්ත්‍රියගෙන් ඇසුවා කියලා කියනවා. 자, 하나님은 동산에 있는 모든 실과를 먹지 말라라는 명령을 하신 적이 없습니다. ඉතින් දෙවියන් වහන්සේ අනිත් ගස් වලින් කන්න එපා කියලා කිව්වේ නැහැ. ඔවුන්ට. 선악을 알게 하는 나무의 실과를 먹지 말라고 하셨던 දෙවියන් 겁니다. වහන්සේ කිව්වේ මොන ගහකින් කෑවත් කමක් නැහැ. අර යහපත සහ නපුර දැන ගැනීමේ ගහෙන් විතරක් කන්න එපා කියලා. 이처럼 사단은 하와에게 하나님은 너무 어려운 것을 시키는 분이라는 마음을 심어주었던 겁니다. ඉතින් යක්ෂයා ඇවිත් මොකක්ද මේ මිනිස්සුන්ගේ ඔළුවට දාන්නේ? දෙවියන් වහන්සේ ඔයගලන්ට හරි අමාරු දෙයක්නේ කරන්න කියන්නේ කියලා ඔවුන්ගේ ඔළුවට විස පුරවනවා. 사단의 이 이야기를 들은 하와가 선악을 알게 하는 나무를 보니까 먹음직하고 고함직하고 탐스럽게 보이기 시작했습니다. ඉතින් යක්ෂයාගේ මේ පෙළඹවීමට අහු වෙලා කාන්තාව මොකද කරේ? අය මේ යහපත සහ නපුර දැන ගැනීමේ ගහගාවට ගියාම පෙනුමෙන්වත් හරිම ලස්සනයි කන්න හිතුණ අයට මේ ගහේ. 결국 그 유혹을 이기지 못해 하와가 그 선악과를 따먹게 됩니다. ඉතින් ඇයට ඒ ආශාව යටපත් කරගන්න බැරි වෙලා අය මේ ගහෙන් කන්නට පටන් ගන්නවා. 그리고 남편에게도 주매 그도 먹었습니다. අය ඒ ගහෙන් කාලා තමාගේ ස්වාමි පුරුෂයාටත් කෑල්ලක් දුන්නා කියලා තියෙනවා. 자, 이들이 이 선악을 알게 하는 나무의 실과를 먹은 건 하나님이 하지 말라고 하는 죄를 지은 겁니다. ඉතින් දෙවියන් වහන්සේ කරන්න එපා කියන දේ කරාම ඔවුන් පාපයක් වරදක් තමයි මේ දැන් කරේ. 자, 죄가 이 인간의 세상에 들어온 순간이었습니다. පාපේ කියන දේ මේ ලෝකයට පැමිණියේ ඔන්න ඔය සිද්ධියේ. 그랬더니 눈이 밝아 자기들의 몸이 벗은 줄을 깨닫게 됩니다. ඔන්න ඔය මොහොතෙන් පස්සේ දෙදෙනාගේම ඇස් ඇරි තමන් නග්න බව ඔවුන්ට දැනුණා කියලා තියෙනවා. 둘만 에덴 동산에 있어서 부끄러움을 느끼지 못했던 것이 아니라 죄가 없었기 때문에 이들은 부끄러움을 느끼지 못했던 겁니다. ඉතින් ඔවුන්ට මේ ලැජ්ජාව 하고 나서 해요. ඔවුන්ට ලැජ්ජාවක් දැනුනේ පාපේ කියන දේ ඔවුන් තුළට ආවයින් පස්සේ. 그런데 하나님이 하지 말라고 하는 일을 행했기 때문에 죄가 들어온 순간 부끄러움과 두려움이라고 하는 마음이 생기게 되었던 겁니다. දෙවියන් වහන්සේට අකීකරු වුණයින් පස්සේ පාපේ කියන දේ ඔවුන් තුළට ආවයින් පස්සේ ලැජ්ජාව බය කියන මේ ඔක්කොම දේවල් ඔවුන් තුළට ආවා. 그들은 무화과 나무 잎을 엮어 옷을 만들어 입었습니다. ඉතින් ඔවුන් මොකද කරේ? ගහක අතු අරගෙන වහගත්ත ඔවුන්ගේ ලැජ්ජාව. 하나님이 죄를 지은 이 아담과 하와를 찾으셨습니다. ඉතින් දැන් මේ පාපයට වැටිච්ච මේ දෙදෙනාව දෙවියන් වහන්සේ හොයාගෙන ආවා. 니들이 어디 있느냐 했더니 아담이 두려워하여 숨었나이다라고 말했습니다. ඉතින් බයිබලයේ ලියවිලා තියෙන උන්වහන්සේ අහනවා නුඹ කොහෙදයි කියලා. ඊට පස්සේ ඔවුන් බයව සැඟවෙලා හිටියා කියලා ලියවිලා තියෙනවා. 먼저 죄를 지으면 하나님이 두려워지기 시작합니다. ඉතින් පාපේ කියන දේ අපි තුලට ආවම බය කියන දේ අපි තුලට ඉබේටම එනවා. 결국 하나님은 죄를 지은 이 아담과 하와를 에덴 동산에서
쫓아내시게 됩니다. ඉතින් උන්වහන්සේට අකීකරු වෙච්ච මොවුන් දෙදෙනාව දෙවියන් වහන්සේ උයනින් පිටවා හරිනවා. 자, 이 내용이 창세기에 기록된 에덴 동산과 아담과 하와에 대한 기록들입니다. දැන් මේ කියපු ඔක්කොම බයිබලේ පළවෙනි පොතේ වන උප්පත්ති පොතේ ලියවිලා තියෙන දේවල්. 자, 교회를 다니신 분이라면 아마 이 같은 내용을 익숙하게 아실 거라 생각합니다. ඉතින් පල්ලියකට යන කෙනෙක් නම් මේක හරිම සරල ගොඩාක් විතරම අහපු දෙයක් කියලා දැනෙනවා ඇති. 자, 다른 것보다 우리는 이 에덴 동산 사건이 정말로 있었던 사건인지 살펴봐야 합니다. ඉතින් හැම දෙයකටම වැඩිය ඇත්තටම මේ බයිබලේ මුලින්ම ලියවිලා තියෙන මේ ඒදන් උයන ඇත්තද නැද්ද කියලා අපි බලන්න ඕනේ. 에덴 동산이라는 곳이 정말로 이 세상 어딘가 실제 있었던 곳일까요? ඇත්තටම මේ ඒදන් උයන කියලා උයනක් තිබ්බද මේ ලෝකේ? 자, 그래서 한국에 있는 신문이지만 사실 성경을 보는 전 세계 모든 사람들이 성경에 나오는 에덴 동산은 어디였을까라는 의문을 갖고 있었습니다. ඉතින් මේ කැවෙල්ල කොරියාවේ පත්තරයක තිබ්බ හෙඩ්ලයින් එක. ඉතින් කොරියාව විතර නෙමෙයි හැම රටකම හැම කෙනෙක්ම හොයන්නේ මේ ඒදන් උයන ඇත්තටම තිබුණාද කියන ප්‍රශ්නේ. 그리고 하나님은 성경에 정확히 에덴 동산이 어디에 있는지를 우리에게 기록으로 남겨주셨습니다. ඉතින් දෙවියන් වහන්සේ අපිට ඒ ප්‍රශ්නෙට පැහැදිලිව සාක්ෂිත් එක්ක උත්තරේ දීලා තියෙනවා බයිබලේ. 창세기 2장에 보면 강이 에덴 동산으로부터 시작됐다라고 말합니다. ඉතින් උප්පත්ති පොතේ තියෙනවා ඒදන් උයනෙන් ගංගාවක් නික්ම ගියාය කියලා. 그리고 그 강은 4개나 있었습니다. ඊට පස්සේ එය එතනින් බෙදී ගංගා 4ක් වුණා කියලා තියෙනවා. 첫째 강의 이름은 비손입니다. පළවෙනි ගංගාවේ නම මොකද්ද? පිෂෝන්‍ය. 둘째 강의 이름은 기혼, 셋째 강의 이름은 히데겔, 넷째 강의 이름은 유보라 됩니다. එතකොට දෙවැනි ගංගාවේ නම ගිහෝන්‍ය, තුන්වෙනි ගංගාවේ නම හිතේකෙල්ය, සතරවෙනි ගංගාවේ නම ප්‍රාත්‍ය කියන. 이 중에 셋째 강 히데겔은 영어식으로 읽으면 티그리스입니다. ඉතින් දන්නවද මේ තුන්වෙනි ගංගාව යන හිතේකෙල් කියන ගංගාව ඇවිල්ලා දැන් කාලේ අපිට අහන්න ලැබෙන ටයිග්‍රිස් කියන ගංගාව තමයි. 그리고 넷째 강 유보라 되는 바로 유프라테스 강입니다. එතකොට මේ සතරවෙනි ගංගාව වන ප්‍රාත්‍ය කියන ගංගාව ඇවිල්ලා අපි දැන් හැමෝම දන්න යුෆ්‍රටස් කියන ගංගාව. 놀랍게도 티그리스 강과 유프라테스 강은 지금도 흐르고 있는 강의 이름입니다. එතකොට මේ ටයිග්‍රිස් ගංගාව සහ යුෆ්‍රටස් කියන ගංගාව දැනටත් මේ ලෝකේ ඉතුරු වෙලා තියෙනවා. 바로 우리 시대 이라크 지역입니다. ඉතින් මේ ගංගාවන් දෙක කොහෙද තියෙන්නේ? ඉරාක් කියන ප්‍රදේශය. 이라크에는 지금도 유프라테스 강과 티그리스 강이 흐르고 있습니다. ඉතින් ඉරාකේ මේ ප්‍රදේශයේ යුෆ්‍රටස් සහ ටයිග්‍රිස් ගංගාව තවමත් ගලාගෙන යනවා. 그리고 지금은 흐르진 않지만 첫째 강 비송과 둘째 강 기혼 강의 흔적을 땅 속에서 발견했습니다. ඉතින් දැන් මේ ඉතුරු ගංගාවන් දෙක තිබුණේ නැති වුණාට විද්‍යාඥවරු පරීක්ෂණ කරගෙන හොයාගෙන තියෙනවා පිෂෝන් ගංගාව සහ ගිහෝන් ගංගාවෙත් සලකුණු පොළව යටින්. 바로 이곳이 성경에서 말하는 에덴 동산의 자리입니다. එතකොට මේ ගංගාවන් හතර එකට එකතු වෙන තැන තමයි ඒදන් උයන පිහිටලා තිබිලා 우리 තියෙන්නේ. 스리랑카에서 보면은 바로 이 지역이죠. එතකොට ලංකාවේ ඉඳන් ගත්තොත් ඔන්න ඔය වගේ දුරකින් තමයි පිහිටලා තියෙන්නේ. 아쉽게도 아담 스피크가 에덴 동산이 아니었습니다. එතකොට ඇඩම් ස්පීක් එක නෙමෙයි ඒදන් උයන කියන්නේ. 예. 에덴 동산은 지금의 메소포타미아 지역이었습니다. ඉතින් මේ ඒදන් උයන තිබිලා තියෙන්නේ මෙසපොටේමියාව තිබ්බ ප්‍රදේශයේ. 인류 문명의 첫 번째 발상지가 메소포타미아인데 정확하게 에덴 동산의 자리와 일치합니다. ඉතින් මෙසපොටේමියා වෙන්නේ ආරම්භ වුණේ කියලා කියන්නේ. ඉතින් ඒදන් උයනත් අන්න ඒ ප්‍රදේශයෙන්ම ආරම්භ වෙලා තියෙනවා කියන එක කොයිතරම් පුදුමාකාරයි. 한국에 있는 과학 잡지에도 에덴 동산은 메소포타미아에 있었다라고 발표했습니다. ඉතින් මේ ඇවිල්ලා කොරියාවේ පත්තරයක තිබිච්ච දෙයක් ඒදන් උයන තිබුණේ මෙසපොතේමියාවේ කියලා ලියවිලා තියෙනවා. 미국에 있는 미시시피 대학교 조사단에서도 에덴 동산은 지금의 페르시아만이고 잃어버린 강 비손의 흔적도 발견했다라고 밝혔습니다. ඉතින් ඇමරිකාවේ මිසිසිපි කියන විශ්වවිද්‍යාලයෙන් හොයාගෙන තියෙනවා ඒදන් උයන දැන් පර්සියාව නැති වූ පිෂෝන් ගගේ සලකුණු සොයාගත්තා කියලා. 자, 특별히 아까 읽었던 이 구절에는
첫째강 비송강에 대한 설명이 여기 나옵니다. ඉතින් අපි දැන් කලින් කියවපු බයිබල් පදේ තිබ්බා මේ පිෂෝන් ගංගාව ගැන. 근데 이 비송강 근처에는 그 땅에 금은 정금이요 베델리엄과 호마노도 있다라며 보석들이 엄청 나온다라는 기록이 남겨져 있습니다. ඉතින් බයිබලේ ඊට යටින් ලියවෙලා තියෙනවා මේ පිෂෝන් කියන ගංගාව ළඟ රත්රන් සහ බෙදෝල්ද වයිදූර්ද කියන මේ වගේ ගොඩක් වටිනා සම්පත් තිබිලා තියෙනවා කියලා. 우리 스리랑카에도 땅을 파서 보석을 캐는 이런 직업이 유명하다라는 걸 제가 알고 දැන් 있습니다. අපි ලංකාව ගත්තොත් ලංකාවත් ගොඩක් මැණික් වලට ප්‍රසිද්ධයිනේ පොළව හැරුවා මැණික් තියෙනවා. 그런데 그것보다도 훨씬 더 유명한 곳이 바로 이 첫째강 비송강이 흘렀던 곳이었습니다. ඉතින් මේ මැණික් වලටත් වඩා ලොකු සම්පත් තියෙනවා කියලා කියනවා මේ පිෂෝන් ගංගාව අසල. 실제로 비송강이 흘렀던 옛 자리가 지금의 사우디아라비아의 헤자즈라는 지역입니다. ඉතින් මේ පිෂෝන් ගංගාව ගිහින් ගලාගෙන ගිහින් තියෙන්නේ දැන් බැලුවොත් සෞදි අරාබියේ හියාස් කියන ඔන්න ඔය ප්‍රදේශේ. 놀랍게도 성경의 말씀 그대로 이 지역은 아주 많은 금들이 매장되어 있는 장소입니다. ඉතින් දන්නවද මේ ප්‍රදේශයට ගිහිල්ලා දැනටත් බැලුවොත් ගොඩාක් ස්වභාවික සම්පත් හොයාගන්න පුළුවන්. 금뿐만이 아니라 수많은 보석들이 이곳에서 나온다라는 기사입니다. රත්තරන්ද විවිධාකාර ස්වභාවික පොළොවෙන් හටගන්න සම්පත් මේ ප්‍රදේශයට දැන් ගියත් තියෙනවා. 자, 우리 시대는 땅 속을 투시할 수 있는 기술이 있습니다. ඉතින් දැන් කාලේ අපිට පොළොවේ ඇතුළත් ස්කෑන් කරලා බලන්න පුළුවන් තාක්ෂණය තියෙනවා. 마치 엑스레이를 찍는 것처럼 땅 속 밑을 엑스레이로 찍습니다. අපි අපේ ශරීරය එක්ස්රේ කරනවා වගේ පොළොව ඇතුළත් දැන් ස්කෑන් කරලා බලන්න පුළුවන්. 사라진 첫째강 비송과 둘째강 기혼의 흔적을 발견했다는 겁니다. ඉතින් එහෙම ඒ තාක්ෂණය යොදවාගෙන හොයාගෙන තියෙනවා නැති වී ගිය මේ ගංගාවන් දෙකේ සලකුණු හොයාගෙන තියෙනවා කියලා. 지금은 사막이지만 사막의 모래를 걷어냈더니 거대한 강이 흘렀던 흔적들을 발견했던 겁니다. ඉතින් ඒ ප්‍රදේශයේ කාන්තාර ප්‍රදේශයක් වුණාට යට ඇතුළාන්තයේ බැලුවම ගංගාවන් ගලාගෙන ගිය සලකුණු තවමත් පොළොවේ යට ඉතිරි වෙලා තියෙනවා. 자, 에덴 동산으로 지금 말하고 있는 이 지역은 사실 지금 사막 같은 지역입니다. ඉතින් ඒදන් උයන තිබුණා කියලා තියෙන ප්‍රදේශය දැන් කාන්තාර ප්‍රදේශයක් වෙලා තියෙනවා. 근데 모래를 걷어냈더니 그 아래에는 거대한 강이 흐른 흔적들이 지금 남아 있다는 겁니다. නමුත් ඒ කාන්තාරයේ ඇතුළත පරීක්ෂා කරලා බැලුවම ගංගාවන් ගලාගිය සලකුණු දැනටත් හොයාගෙන තියෙනවා විද්‍යාවේ. 그래서 그 사막 아래에 6,000년 전에 흘렀던 거대한 강을 발견했다라는 기사입니다. ඉතින් මේ පත්තරේ තියෙන්නේ වසර 6,000කට පෙර ගලාගෙන ගිය ගංගාව හොයාගෙන තියෙනවා කියලා පොළොවේ යටි. 그리고 더 놀라운 사실 하나 더 있습니다. ඉතින් තවත් පුදුමාකාර 사ක්ෂියක් තියෙනවා. 성경에 보면 에덴 동산이 지하에 내려갔다라고 말씀하십니다. බයිබලේ තියෙනවා දෙවියන් වහන්සේ ඒදන් උයේ පොළවට ගිලා බැස්සුවා කියලා. 아담과 하와가 에덴 동산에서 쫓겨난 이후에 에덴 동산은 그 주인을 잃어버린 겁니다. ආදම් සහ ඒව දෙවියන් වහන්සේට අකීකරු වුණායින් පස්සේ දෙවියන් වහන්සේට තවදුරටත් මේ උයන තියාගන්න හේතුවක් නැති වුණා. 그래서 하나님은 그 에덴 동산을 지하 땅 속으로 들어가게 하셨습니다. උන්වහන්සේ මොකද කරේ? මේ උයන පොළවට ගිලා බැස්සුවා කියලා ලියවිලා තියෙනවා. 엄청난 양의 자연, 식물이 땅 속으로 들어가게 되면 어떻게 될까요? එතකොට ශාක පැල මේ ඔක්කොම පොළොවට ගිලා බැස්සුවම මොනවද හැදෙන්නේ? 시간이 지나면 그것이 결국 석유가 됩니다. කාලයක් ගත වුණාම මොනවද හැදෙන්නේ? බොරතෙල් හැදෙනවා. 자, 석유가 난다라는 것은 그 지역이 엄청난 양의 생물이 살았다라는 증거입니다. ඉතින් තෙල් අපිට පොළවෙන් හටගන්නවා කියලා කියන්නේ කාලයක් පුරාවට ඒක ඇතුලේ ස්වභාවික ద్రవ్‍යයන් තැම්පත් වෙලා තිබිලා තියෙනවා කියන එක. 지금은 사막인데 생물이라고는 볼 수가 없는 곳이 바로 이 지역입니다. ඉතින් අපි උඩින් බලනකොට ගන්න කාන්තාර. නමුත් ඇතුලේ බලනකොට ජීවීන් ඉඳලා තියෙනවා කියන එක අපිට හොයාගන්න පුළුවන් මේ තෙල් වලින්. 생물이 썩어서
결국 석유가 된다라고 하는데 생물이 하나도 없는 이 지역에 왜 이렇게 많은 석유가 날까요? ඉතින් මේ වගේ කාන්තාර ප්‍රදේශයකින් කොහොමද මේ වගේ තෙල් හටගන්නේ? 바로 에덴 동산밖에 그것을 설명할 길이 없습니다. ඉතින් ඒදන් උයන ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ. අපිට පැහැදිලි කරන්න වෙන දෙයක් නෑ. 에덴 동산에 엄청난 양의 자연과 나무, 식물들이 지하에 내려가 그것이 시간이 지나 지금의 엄청난 석유로 나타나는 මුළු 것입니다. උයනේම තියෙන ගස් කොළං ශාකමී ඔක්කොම පොළොවට ගිලා බැහැලා කාලයක් ගත වෙනකොට ඒවා තෙල් බවට පත් වෙලා තියෙනවා. 자, 우리 스리랑카도 지금 그 지역에서 석유를 수입해 오고 있습니다. ඉතින් අපේ මේ ශ්‍රී ලංකාවට උනත් තෙල් ගෙන්නන්නේ ඔන්න ඔය පළාත් වලින් ප්‍රදේශ වලින්. 미국과 이란의 그런 전쟁 때문에 지금 우리는 그 석유를 주유받기 위해서 기름값도 너무 많이 올랐고 또 주유하는 것이 너무 힘들어진 상황을 지금 매일같이 보내고 ඉතින් 있습니다. ඇමරිකාව සහ ඒ රටවල් වල අතර තියෙන යුද්ධය නිසා තමයි අපිට ලොකු මිලක් ගෙවලා දැන් තෙල් ලබා ගන්න වෙලා තියෙන්නේ. 왜 이 세계에는 그 지역에 석유가 왜 이렇게 많은 것일까요? එහෙමනම් ඇයි ලෝකයේ හැම තැනකටම වැඩිය ඒ ප්‍රදේශයේ විතරක්ම තෙල් වැඩියෙන් හටගන්නේ? 성경에서 그 에덴 동산이 지하에 내려갔기 때문에 그곳에 엄청난 양의 석유가 있다는 것입니다. බයිබලයේ ලියවිලා තියෙනවා ඒ දනුවෙන දෙවියන් වහන්සේ පොළොවට ගිලා බැස්සුවා කියලා. අන්න ඒ හේතුව නිසා තමයි බොරතෙල් බොහෝ සෙයින් තිබෙන්නේ. 자, 이처럼 에덴 동산은 실제한 곳이라는 증거들을 우리는 여러 가지로 확인해 볼 수 ඉතින් 있습니다. ඒ දනුවෙන ඇත්ත කියලා ඔප්පු කරන්න පුළුවන් විවිධාකාර 사ක්ෂි තිබෙනවා. 에덴 동산에 흘렀던 강의 이름들을 통해서도 알 수 있고 그 강의 주변 상황들을 통해서도 알 수 있습니다. ඒ දනුවෙනින් ගලාගෙන ගිය ගංගාවන් ටික බැලුවමත් අපිට තේරෙනවා ඒක සත්‍යයක් කියලා. ඒ 그리고- වගේම තව වටපිටාවේ තියෙනවා ගොඩාක් කරුණු අපිට සොයා බලන්න. 그리고 그 지역에서 나는 석유를 통해서도 이 성경의 기록들이 정말 사실이라는 것을 확인할 수 있습니다. හරියටම මේ උයන තිබ්බා කියන තැනින් හටගන්න බොරතෙල් දිහා බැලුවම අපිට හොයාගන්න පුළුවන් මෙතන තමයි උයන සැබෑවටම තිබ්බේ කියලා. 자, 그리고 인구학적으로도 인류의 조상은 남자와 여자라고 하는 것에 우리는 그 증거를 찾아볼 수도 있습니다. ඉතින් අපිට බලන්න පුළුවන් ජනගහණයෙන්ුත් කොහොමද දෙවියන් වහන්සේ මනුෂ්‍යව මවල මෙතෙක් වෙනකන් ගෙනාවේ කියලා. 지금 전 세계 인구가 80억 정도 된다고 අපි 합니다. දන්නවා දැන් ලෝකයේ ජනගහණය බිලියන 8ක් විතර ඉන්නවා. 그리고 시간은 올라가면 올라갈수록 그 인구는 줄어들 것입니다. කාලේ ආපස්සට යන්න ජනගහණය අඩු වෙලා තමයි තිබුණේ. 그리고 그 제일 위에는 반드시 2명이 있어야 합니다. ආපස්සටම ගිහිල්ලා බැලුවම මුල් ආරම්භයේ හිටියේ මනුෂ්‍යයන් දෙදෙනයි. 남자와 남자여도 안 되고 여자와 여자여도 안 됩니다. ඉතින් පුරුෂයෙක් සහ පුරුෂයෙක් හිටියත් මෙතෙක් වෙනකන් එන්නේ නැහැ. කාන්තාවක් සහ කාන්තාවක් හිටියත් මෙතෙක් වෙනකන් එන්නේ නැහැ. 반드시 남자와 여자여야 인류가 지금처럼 번성하게 됩니다. අනිවාර්යෙන් කාන්තාවක් සහ පුරුෂයෙක් හිටියොත් විතරයි අද මේ ඉන්න ජනගහනය නිර්මාණය වෙන්න හැකියාවක් තියෙන. 성경은 정확하게 인류의 시작이 한 남자 아담, 한 여자 하와라고 지금 말씀하고 ඉතින් 있습니다. බයිබලේ අපිට කිව්වා ලෝකේ පටන් ගත්තේ එක පුරුෂයෙක්ගෙන් සහ එක කාන්තාවකින් කියලා. 그리고 아담과 하와가 인류의 조상이라면 이 전 인류는 같은 조상을 두고 있는 것입니다. ඉතින් ආදම් සහ ඒවගෙන් තමයි අපි ඔක්කොලාම ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ අපි ඔක්කොලාටම අපේ ආරම්භය ඇවිල්ලා ඔවුන් දෙදෙනා. 한국 사람의 모습과 스리랑카 사람의 모습이 지금 서로 다르게 보이지만 조상은 같다라는 겁니다. ඉතින් සමහර විට දැන් කොරියානු ජාතිකයෙක් ගත්තොත් පෙනුමෙන් වෙනස්. ලාංකික ජාතිකයෙක් ගත්තොත් පෙනුම වෙනස්. නමුත් අපි හැමෝම පැවතිලා ඇවිල්ලා තියෙන්නේ ඒ දෙදෙනාගෙන් කියන එක මතක තියාගන්න. 정확히 성경은 인류를 한 혈통 원 블러드로 만드셨다고 말씀하십니다. ඉතින් බයිබලේ තියෙනවා එක්කෙනෙකුගෙන් ඔවුන් මැවුස. ඒ කියන්නේ එක ලෙයින් තමයි අපි ඔක්කොම හැදිලා තියෙන්නේ කියන. 1930년도에 이 인간에게는 고유의 혈액형이 있다라고 밝혀졌습니다. ඉතින් 1930 හොයාගෙන තියෙනවා රුධිරවල විවිධාකාර වර්ග තියෙනවා කියලා. 보이는 모습은 다르더라도 우리는 똑같은 피를 가지고 있는 사람들입니다. ඉතින් අපේ පෙනුම වෙනස් වුණාට අපි හැමෝටම තියෙන්නේ අපේ ඇඟ ඇතුලේ ලේ කියන දේ නේද?
남자에게는 XY라고 하는 성염색체를 가지고 있습니다. සියලුම පිරිමියන්ට තියෙන්නේ XY කියන වර්ණ දේහය. 이 Y 염색체를 연구해 보니 인류의 조상은 한 남자로부터 왔다라는 것을 밝혔습니다. ඉතින් මේ Y කියන වර්ණ දේහය ගැන ටික ටික විද්‍යාවෙන් හොයාගෙන යනකොට මේ මුළු ලෝකයේම මනුෂ්‍යයන් දෙදෙනෙක්ගෙන් ආරම්භ වුණා කියන එක හොයාගෙන තියෙනවා. 또한 미토콘드리아 유전 인자를 조사해 봤더니 역시 인류는 한 여자로부터 왔다라는 것도 밝혔습니다. ඒ වගේම තව තවත් පරීක්ෂණ කරනකොට මේ ලෝකේ පටන් ගැන්ම කාන්තාවක් සහ පුරුෂයෙක්ගෙන් ආරම්භ වුණා කියන එක හොයාගෙන තියෙනවා. 그래서 인류의 조상은 유전적으로 하나입니다. ඉතින් අපි ඔක්කොගෙම ආරම්භය ඒ දෙන්නගෙන් තමයි වෙලා තියෙන්නේ. 우리는 아담과 하와로부터 나온 사람들입니다. ඉතින් ආදම් සහ ඒවගෙන් පැවතිගෙන ආපු මිනිස්සු තමයි අපි ඔක්කොම. 자, 에덴 동산에 대해서 말씀을 드렸는데 한번 정리를 ඉතින් 해보겠습니다. අපි දැන් ඒදන් උයන ගැනනේ කතා කරේ. අපි ඒකෙන් චුට්ටක් ආයෙ මතක් කරගමු මොනවාද ප්‍රධාන කරුණු ටික කියලා. 자, 교회를 다니셨던 분들 지금까지 에덴 동산이라고 하는 것을 우리가 성경을 통해 볼 때마다 어떠한 교훈을 얻으셨습니까? ඉතින් පල්ලි ගිය කෙනෙක් නම් දැනටත් යන කෙනෙක් නම් ඒදන් උයන ගැන මෙච්චර කාලයක් දැනගෙන හිටියේ මොනවද? 뭐 선악과를 따먹으면 안 된다. 뭐 그 정도의 교훈이 아마 우리 머릿속에 있었을 겁니다. සමහර විට අපිට ටක් ගාලා මතක් වෙන්නේ යහපත සහ නපුර දැන ගැනීමේ ගහෙන් කන එක වැරදි කියන. 네, 그보다 훨씬 중요한 메시지를 하나님은 우리에게 알려주기를 원하십니다. නමුත් ඊටත් වඩා වැදගත් දෙයක් දෙවියන් වහන්සේ අපිට කියා දෙනවා. 첫 번째, 성경의 기록은 사실이라는 겁니다. පළවෙනි දේ ඇවිල්ලා බයිබලයේ තියෙන හැම අකුරක් පාසාම සත්‍ය කියන කාරණා. 하나의 교훈을 알려주려고 없었던 이야기를 꾸며낸 이야기가 아니라는 겁니다. මේක ඇවිල්ලා දෙවියන් වහන්සේ මේ සුරංගනා කතාවක් වගේ හදපු දෙයක් නෙමෙයි. 에덴 동산은 실제했던 곳이며 아담과 하와는 실제했던 사람이었습니다. මේ ඒදන් උයන කියන්නේ ඇත්තටම තිබිච්ච දෙයක්. ඒක ඇවිල්ලා බොරු දෙයක් නෙමෙයි. ආදම් ඒව කියන්නේත් ඒ විදිහම තමයි. 이것은 성경의 기록이 사실이라는 것을 우리에게 보여주고 있습니다. ඉතින් මේවෙන් අපිට පෙන්වන්නේ මේ සියල්ලම සත්‍යයි කියන එක බොරුවක් නෙමෙයි කියන. 그리고 더욱더 중요한 메시지가 하나 더 있습니다. තවත් වැදගත් පාඩමක් තියෙනවා. 하나님은 죄에 대해서 심판하신다라는 것입니다. අපි දැන් මේ සිද්ධිය දැක්කම අපිට තේරුණා දෙවියන් වහන්සේ වරදක් කරොත් අනිවාර්යෙන් එයට දඬුවමක් ලබා දෙනවා කියලා. 하나님은 아담과 하와에게 선악을 알게 하는 나무의 실과를 먹지 말라라고 분명히 명령하셨습니다. දෙවියන් වහන්සේ කිව්වා මේ යහපත සහ නපුර දැන ගැනීමේ ගහෙන් කණ්ඩ එපා කියලා. 그런데 그것을 아담과 하와는 결국 지키지 못했습니다. නමුත් ඔවුන් දෙදෙනා ඒ කියපු දේ රැක්කේ නෑ. ඒක කඩ කරා. 자, 하나님은 그 아담과 하와를 어떻게 하실까요? එතකොට දැන් එහෙම අකීකරු වුණාම දෙවියන් වහන්සේ මොකක්ද කරේ ඒගොල්ලොන්ට? 잘못했지만 한 번이기 때문에 그냥 덮어두실까요? කමක් නෑ කියලා කිව්වද? 자, 하나님은 한 번 말씀하신 거에 대해서는 용서하지 않으십니다. දෙවියන් වහන්සේ එකපාරක් කියන දේ ආයි වෙනස් කරන්නේ නෑ. 하나님이 하지 말라고 하는 것을 어긴 사람에게는 반드시 심판하시고 저주와 화를 내리십니다. කරන්න එපා කියපු දේ අපි දිගින් දිගටම කරත් එකපාරක් හරි කරත් ඒකට දෙවියන් වහන්සේ අපිට දඬුවමක් ලබා දෙනවා. 그것을 인류 첫 사람에게 분명히 보여주셨습니다. ඉතින් මේ ලෝකේ පළවෙනි මනුෂ්‍යයාටම එහෙම කරලා උන්වහන්සේ අපිට පෙන්නුවා. 인류 첫 사람에게 그렇게 보여주신 것은 아담과 하와로부터 나타나는 모든 인류를 하나님은 그 죄에 대해서 반드시 심판한다라는 것을 우리에게 알려주시는 겁니다. ඉතින් මේ ලෝකේ පළවෙනි මනුෂ්‍යයාට උන්වහන්සේ එහෙම කරලා පෙන්නුවේ ඉදිරියට එන්න ඉන්න අපිටත් ඒක ආදර්ශයට ගන්න පිණිස. 자, 오늘 처음 찾았던 말씀입니다. ඉතින් අපි මුලින්ම කියපු බයිබල් වාක්‍යය තමයි මේක. 하나님은 우리에게 하나님이 살아계신다는 확실한 증거를 보여주십니다. දෙවියන් වහන්සේ කියනවා මම ජීවමානයි කියලා ඔප්පු කරන්න සාක්ෂි ඕන තරම් තියෙනවා. 특별히 하나님은 장차 당할 일, 즉 미래 일과 이전 일, 과거 일이 어떠했는지를 우리에게 알려주십니다. ඒ වගේම උන්වහන්සේට සිද්ධ වෙන්නට තිබෙන දේවල් සහ ඉදිරියට සිද්ධ වෙන්නට තියෙන දේවල්ුත් උන්වහන්සේට කියන්න පුළුවන්. 그 중에 하나, 과거에 있었던 에덴 동산, 실제했던 곳이라는 증거를 우리에게 보여주고 계십니다. ඉස්සර තිබිච්ච දේවල් වලින් උන්වහන්සේ අපට පෙන්වලා දෙනවා ඒදන් උයන ගැන. 또한 하나님께서는
복을 내리든지 화를 내리실 수 있는 분이십니다. ඉතින් දෙවියන් වහන්සේට ආශිර්වාද කරන්නත් දඩුවම් කරන්නත් පුළුවන් කියලා අපිට කියනවා. 그래서 아담과 하와가 하나님이 먹지 말라고 하는 선악과를 따먹었을 때 그들을 에덴 동산에서 쫓아내시는 화를 내리셨습니다. ඉතින් ආදම් සහ ඒව දෙවියන් වහන්සේට අකීකරු වෙච්ච නිසා ඔවුන් ඒ උයනේ පිටුහල් කරලා යව්. 자, 이처럼 하나님은 자신이 살아있다라는 것을 과거의 일을 보여주시기도 하고 인간에게 화를 내리시는 모습을 통해 자신이 존재한다라는 것을 우리에게 보여주고 있습니다. ඉතින් උන්වහන්සේ මේ සිද්ධිය තුලින් පෙන්වන්නේ උන්වහන්සේ වැරද්දට දඬුවම දෙනවා හරි දෙයට හරි විදිහට දේවල් කරනවා කියන. 이처럼 이 성경은 사실이라는 겁니다. ඉතින් බයිබලේ එකක්වත් බොරු ලියවෙලා නැහැ. ඔක්කොම සත්‍ය. 에덴 동산을 통해서도 우리는 하나님이 살아계신다는 것을 이렇게 확인할 수 있습니다. ඒදන් උයනෙන් අපිට පේනවා දෙවියන් වහන්සේ ජීවමානයි කියන එක. 자, 하나님이 살아계신다는 것은 내가 기도했더니 그 기도를 들어주셨다. 그런 증거로 하나님을 믿는 게 아닙니다. දෙවියන් වහන්සේ ජීවමානයි කියන එක අපිට මේ හාස්කමකින් නැත්තම් යාඥාවක් කරලා ඒකට උත්තරයක් ලැබිච්ච එකෙන් නෙමෙයි අපි කියන්න ඕනේ. 에덴 동산과 같은 확실한 증거를 통해 하나님이 살아계신다. 그렇게 믿는 것이 하나님이 우리에게 원하시는 믿음의 모습입니다. මේ ඒදන් උයන වගේ මේ සාක්ෂි අපි ළඟ තිබිලා තමයි අපි අන්න අයට කියන්න ඕනේ දෙවියන් වහන්සේ ජීවමානයි කියලා කාරණා. 자, 에덴 동산 사건을 살펴봤는데 성경에 창세기에 나오는 정말 유명한 사건이 하나가 더 있습니다. ඉතින් දැන් අපි ඒදන් උයන ගැන ඉගෙන ගත්තේ තවත් විශේෂ සිද්ධියක් තියෙනවා පරණ කිවිසුමේ. 바로 노아 홍수 심판 ඒ 사건입니다. තමයි 노아ගේ ගං වතුරේ සිද්ධිය. 아마 이것도 교회를 다니시는 분이라면 익숙히 아는 내용이라 생각합니다. ඉතින් දැනටමත් පල්ලි යන කෙනෙක් නම් මේක අහලා ඇති. 자, 이 내용은 우리 잠깐만 쉬고 이후에 또 진행하도록 하겠습니다. ඉතින් අපි බලමු මේක මොනවද තියෙන්නේ කියලා කෙටි විරාමයකින් පස්සේ. 자, 쉬는 시간에 또 준비된 간식들이 있는데 좀 간식을 드시면서 잠깐 쉬고 화장실 다녀올 분은 다녀오시기 바랍니다. විවේක වෙලාවේ වොෂ්රූම් යන්න ඕන කෙනෙක් නම් යන්න. ඒ වගේම චූටි ස්නැක් එකක් තියෙනවා. ඒක කාලා චුට්ටක් අවධානය ආයෙත් ගන්න. 잠깐 쉬겠습니다. අපි විවේකේ ගමු.